ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, අපි ඊළඟට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ දුර්ලභ දර්ශනාර්ථයෙන් අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මාණික්කයක් නැත්නම් රත්නයක් වන්නේ කෙසේද? ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ බුද්ධ රත්නය නම් වන්නේ කෙසේද කියන කාරණය. සුත්ත නිපාත අට කතාවේ මේක මෙහෙම පැහැදිලි කරනවා. සේයතිදං දුර්ලභ පාතු භාවෝ රාජා චක්කවර්ති චක්කාදීනිච්ච තස්ස රතනානි තම්පි බුද්ධ රතනේන සමං නත්ති. අපි කලින් පැහැදිලි කළා චක්‍රවර්ති රජුරුවන්ට පහළ වෙන සප්ත රත්නයන් පිළිබඳවත්. ලෝකේ රජවරු පහළ වෙනවා. හැබැයි මේ පහළ වෙන හැම රජ කෙනෙක්ම චක්‍රවර්ති රජ කෙනෙක් නෙමෙයි. ලෝකේ චක්‍රවර්ති රජවරු කියලා කියන්නේ තූපාහාර්ය පුද්ගලයන් අතරින් එක් පුද්ගලයෙක්. ඒ කියන්නේ මරණයෙන් පස්සේ ආදාහනය කරලා ධාතුගෙන චෛත්‍යයක් කරලා වන්දනමානයන්ට සුදුසු වූ පුද්ගලයෝ ලෝකේ 4 දෙනෙක් පහළ වෙනවා. ඒ උසස්ම පුද්ගලයා තමයි ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ. දෙවෙනියට පසේ බුදුරජාණන් වහන්සේ. තුන්වෙනියට රහතන් වහන්සේ. මේ 3 දෙනාම කෙලෙස් නසපු ආශ්‍රව ෂය කරපු ලෝකෝත්තර තත්වයටපත් වෙච්ච නික්ලේශී උත්තමයෝ. කෙලෙස් සහිත එකම පුද්ගලයයි මේ තෝපාහාර්ය පුද්ගලයන් අතරට එකතු වෙන්නේ. ඒ තමයි සක්විති රජුරුව. ඒකෙන් පේනවා සක්විති රජුරුව කියන්නේ මොනතරම් දුර්ලභ කෙනෙක්ද කියලා. මොනතරම් ශ්‍රේෂ්ඨ කෙනෙක්ද කියලා. එහෙම දුර්ලභ, එහෙම ශ්‍රේෂ්ඨ සක්විති රජවරු ගහක් ගලක් ගානේ පහළ වෙන්නේ නැහැ. රටක් පාස පහළ වෙන්නෙත් නැහැ. එකවර දෙන්නෙක් මේ පෘථිවිය තුල පහළ වෙන්නෙත් නැහැ. බොහෝම කාලයකට වරක් එකවරකට එක සක්විති රජුරුවයි පහළ වෙන්නේ. ඒ සක්විති රජුරුවන්ගේ පුණ්‍ය ශක්තියට, ඒ සක්විති රජුරුවන්ගේ තියෙන ගුණ සම්පත්තියට චක්‍රරත්නය ආදී සප්ත රත්නයන් පහළ වෙනවා මිසක් සක්විති රජුරුව නැතුවත් මේ සප්ත රත්නයන් පහළ වෙන්නේ නැහැ. ඒක නිසා සක්විති රජුරුවන්ගේ පහළවීම වගේම මේ සප්ත රත්නයන්ගේ පහළවීමත් අතිශය දුර්ලභයි. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසා අතීතේ පහළ වෙච්ච මහා සුදස්සන රජුරුව ආදී සක්විති රජවරු පිළිබඳව අපි අහනවා. එහෙම අහලා නොතිබෙන්නට එවැනි රජ කෙනෙක් ලෝකේ පහළ වෙන්න පුළුවන් කියන එකවත් අපි විශ්වාස නොකරන්නට තිබුණා. ඒ තරම්ම මේ මෑත ඉතිහාසයේ එහෙම රජ කෙනෙක් පිළිබඳව අපි අහලා නැහැ. ඒ ආසන්නයටවත් පැමිණිච්ච මහේසාක්‍ය පුණ්‍යවන්ත රජ කෙනෙකුට අපි අහලා තියෙනවා නම්, ධාර්මිෂ්ඨ රජ කෙනෙකුට අපි අහලා තියෙනවා නම් ඒ අශෝක අධිරාජ්‍ය විතරයි. අශෝක අධිරාජ්‍යයටත් වැඩිය අතිශය මහේසාක්‍ය රජ කෙනෙක් තමයි චක්‍රවර්ති රජතුමා කියන්නේ. ඉතින් මේ චක්‍රවර්ති රජුරුවෝ මේ තරම් දුර්ලභ වුණාට සක්විති රජුරුවෝ
එක සම කරද්දී ලෞතර බුදුරජාණන් වහන්සේ එයටත් වැඩිය දුර්ලභයි. එක් මහා කල්පයක සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ එක නමයි. සමහර වෙලාවට දෙනමයි. සමහර වෙලාවට තුන් නමයි. තව සමහර වෙලාවට හතර නමයි. තව සමහර වෙලාවට පස් නමකුත් පහළ වෙන වෙලාවල් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේලා 6 නමක් පහළ වෙන එකම කල්පයක්වත් නැහැ. 6 නමකට වැඩිය පහළ වෙන කල්ප ඇත්තේම නැහැ. ඒක නිසා මේ ලෞතර බුදුරජාණන් වහන්සේලා සක්විති රජවරු පහළ වෙනාටත් වැඩිය ඊටාම දුර්ලභයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා 5 නමක් උපදින කල්පයක් හඳුන්වනවා ඊටාම යහපත් වූ කල්පයක් කියලා. පාලියෙන් මහා භද්‍ර කල්පය කියලා කියනවා. 5 නමකට අඩුවෙන් සමහර කල්පවල පහළ වෙන්නේ 4 නමයි. සමහර කල්පවල උපදින්නේ 3 නමයි. තවත් සමහර කල්පවල උපදින්නේ දෙනමයි. තවත් සමහර කල්පවල උපදින්නේ එකම එක බුදුරජාණන් වහන්සේ නමක් විතරයි. මේන් සාරා සංකේය කල්ප ලක්ෂයකට මැත්තේ. ඒ කියන්නේ මහා කල්ප අසංකේය 4කට සහ කල්ප ලක්ෂයකට අතීතේ මේ ලෝකේ පහළ වුණා බුදුරජාණන් වහන්සේලා 4 නමක්. තණ්හංකර, මේදංකර, සරණංකර, දීපංකර කියන නම් වලින් තමයි ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා හැඳින්වුවේ. දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා මහා කල්ප අසංකේයයක් ගතවනතුරු මේ ලෝකේ එකම බුදුරජාණන් වහන්සේ නමක් හරි පහළ වුණේ නෑ. ඒ එකම කල්පයකවත් බුදුරජාණන් වහන්සේලා පහළ වුණේ නෑ. ඒ කල්ප අසංකේයම අපි හඳුන්වනවා බුද්ධ ශූන්‍ය කල්ප කියලා. කල්ප අසංකේයයක් ගිය තැන තමයි කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඉතින් හිතා ගන්නට පුළුවන් ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන එක මොනතරම් දුර්ලභද කියලා. මේ කල්පය ඇතුළත මොනතරම් ප්‍රමාණයක් සත්වෝ ලෝකේ උපදින්නට ඇතිද? මොනතරම් සත්වෝ ප්‍රමාණයක් මේ ලෝකේ රජ වෙන්න ඇද්ද? මොනතරම් සත්වෝ ප්‍රමාණයක් සක්විති රජකම් කරන්නට ඇද්ද? බ්‍රහ්ම ලෝකවල වල උපදින්නට ඇද්ද? දෙව් සැප විඳින්න නැද්ද? බඹ සැප විඳින්න නැද්ද? සක්දෙව් සම්පත් විඳින්නට ඇද්ද? මාර සම්පත් විඳින්නට ඇද්ද? සක්විති රජ සම්පත් විඳින්න ඇද්ද? හැබැයි මේ මහා භද්‍ර කල්පය තුලත් ලෞතර බුදුරජාණන් වහන්සේලා පහළ වුණේ 5 නමක් පමණයි. ඉතින් හැම අතින්ම හැම දෙයකටම වඩා ඒ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ දර්ශනය අතිශය දුර්ලභයි. යදිහි දුර්ලභ දස්සනට්ඨේන රතනං තථාගතෝ රතනං. අන්න ඒ නිසා දුර්ලභ දර්ශනාර්ථයෙන් රතන කියලා කියනවා නම් තථාගතයන් වහන්සේම තමයි ඒ රත්නේ වෙන්නේ. කුතෝ චක්කවර්ති ආදීනං රතනත්තං. කොහොමද චක්‍රවර්ති රජුරු එහෙම මේ කියන විදිහට දුර්ලභ දර්ශන අර්ථයෙන් රතන.
යානි ඒකස්මින් ඒව කප්පේ අනේකානි උප්පජ්ජන්ති. මොකද එක කල්පයක බොහෝ ප්‍රමාණයක් සක්විති රජවරු උපදින්නට පුළුවන්. යස්මා පන අසංඛේයේපි කප්පේ තථාගත ශුඤ්ඤෝ ලෝකෝ හෝති. කලින් මම සඳහන් කළේ සමහර වෙලාවට අසංඛේය ගණන් කල්පවල තථාගතයන් වහන්සේලා නැහැ. තථාගත ශූන්‍යයි, බුද්ධ ශූන්‍යයි මේ ලෝකය. තස්මා තථාගතෝ ඒව කදාචි කරහචි උප්පජ්ජනතෝ දුර්ලභ දසනෝ. ඒක නිසා තථාගතයන් වහන්සේම සමහර කාලවලදී විතරක් උපදින නිසා දුර්ලභ දර්ශනාර්ථයෙන් රතන නම් වෙනවා. උත්තං චේතං භගවතා පරිනිබ්බාන සමයේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාන කාලේ මේ පිළිබඳව සඳහනක් එනවා මහා පරිනිබ්බාන සූත්‍රයේ. ලෝතර බුදුරජාණන් වහන්සේ 45 වසරක තමන් වහන්සේගේ බුද්ධ කෘත්‍ය නිම කරලා එදා කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන නම් වූ සාල වනයේට බටහිරින් හිරු බැසගෙන යද්දී නැගෙනහිරින් සූර්ය මණ්ඩලයක් උදා වෙන්නා වගේ ඒ හවස් යාමේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන සල්වනයට ඇතුළු වුණා. 500ක් ස්වාමින් වහන්සේලා ලෝතර බුදුරජාණන් වහන්සේ පිරිවරාගෙන තථාගත සිරුර වසර 80ක් තරම් පැරණි. බොහොම වෙහෙසයි. ආනන්ද ස්වාමින් වහන්සේ තථාගතයන් වහන්සේගේ ළඟින්ම වැඩ ඉන්නවා. අවශ්‍ය ඕනෑම උපස්ථානයකට ආනන්ද ස්වාමින් වහන්සේ ලෑස්ති. බුදුරජාණන් වහන්සේ ඉල්ලීමක් කරනවා. ගස් දෙකක්, සල් ගස් දෙකක් අතර මල්ල රජදරුවන්ට යහනාවක් පනවලා තිබුණා. මේ යහන තථාගතයන් වහන්සේ අවසාන වතාවට ආනන්ද ස්වාමින් වහන්සේට ඉල්ලීමක් කරනවා තමන් වහන්සේට පනවලා දෙන්න කියලා. ආනන්ද ස්වාමින් වහන්සේ මේ යහන සකස් කරලා දෙනවා. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ යහනේ වැඩ ඉන්නවා. වැඩ ඉඳලා දැන් සූදානම් වෙන්නේ සැතපෙන්න. ලෝතර බුදුරජාණන් වහන්සේ සැතපෙන්නේ සිංහ සෙයියාවෙන්. මේ පිළිබඳව මේ පින්නතුන් අහලා ඇති. තථාගතයන් වහන්සේ දකුණු ඇලයට තමයි වැඩ ඉන්නේ. සැතපෙනකොට තථාගතයන් වහන්සේ සැතපෙනකොට හැමදාම තමන් වහන්සේ අවදි වෙන්නට ඕන වෙලාව අදිෂ්ඨාන කරනවා. එම අදිෂ්ඨාන කරගෙන තමයි තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ සිරිපතුල් යුග මහ පොළොවෙන් ඔසවා සයනේ මත තබලා හිස තමන් වහන්සේගේ සයනේ තැන්පත් කරන්නේ. එදා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නැවත අවදි වන වෙලාවක් අදිෂ්ඨාන කළේ නෑ පළමු හා අවසාන වතාවට. එදා ඒ සිරිපතුල් යුග කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනයේදී මේ මහා පෘථුවියෙන් උඩට එසවුනාමයි නැවත කවදාවත් මේ මහ පොළොව ස්පර්ශ කළේ නෑ. අංගුලිමාල හොයාගෙන මහ වනයේට වැඩම කරපු
සුනීත සොයාගෙන වැඩම කරපු පුක්කුසාති රජ්ජුරුවන්ව සොයාගෙන වැඩම කරපු මේ ලංකා ද්වීපයේ තුන්යලක් ස්පර්ශ කරපු ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් නැවත මේ මිහිකත මත මිහිකත සනසමින් නැවත ස්පර්ශ වුණේ නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ එවැනි අදිෂ්ඨානයකින් තොරව තමන් වහන්සේ අවසාන වතාවට සිංහ සේයාවෙන් සැතපෙන ඉරියව්වෙන් වැඩ සිටියා. එතන ඉඳන් අලුයම ගත වෙලා නැගෙනහිරින් හිරු නැගෙන අරුණාලෝකයේ වැටෙනවත් එක්කම මේ තුන් ලෝක ධාතුවම මහා ඝන අන්ධකාරයක ගිල්වමින් තමන් වහන්සේ පිරිනුවන් පාන තුරුම තථාගතයන් වහන්සේ වැඩ සිටියේ ඒ ඉරියව්වෙන්මයි. මෙහිම තථාගතයන් වහන්සේ වැඩ ඉන්නකොට තවම පිරිනුවන් පාලා නැහැ. දේවතා වූ දස දහසක් ලෝක ධාතුවෙන් පැමිණුණා. අන්තිම වතාවට හරි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව දැක ගන්නට. ඔය වෙලාවේ උපවාන මහරහතන් වහන්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේට පවන් සලමින් බුදුරජාණන් වහන්සේ සමීපේ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ උපවාන ස්වාමින් වහන්සේට අපේහි බික්ඛු මා මේ පුරතෝ අට්ඨාසි භික්ෂුව මා විතින් අහකට යන්න මා ඉදිරියේ සිටගෙන ඉන්නට එපා කියලා එතනින් ඉවත් කරනවා. ආනන්ද ස්වාමින් වහන්සේ විස්මයට පත් වෙනවා. මේ උපවාන ස්වාමින් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ සමීපේ බොහෝ කලක් හැසිරිච්ච බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකයන් වහන්සේ නමක්. ඉතින් මේ වගේ උතුම් ස්වාමින් වහන්සේ කෙනෙක් පසු කාලේ මේ විදිහට භික්ෂුව මාගාවින් ඉවත් වෙන්න මං ඉස්සරහා හිටගෙන ඉන්නට එපා කියලා ඉවත් කරන්නට හේතුව කවරේද කියලා. ආනන්ද ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මේ පිළිබඳව විමසනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා දේවතා ආනන්ද උච්චායන්ති. ආනන්ද දේවරු උද්ඝෝෂණ කරනවා, හඬ නගනවා. මොකක් කියලාද? දූරාච වතම්හ ආගතා තථාගතං දස්සනාය. අපි බොහෝ දුර ඉඳලා පැමිණිය තථාගතයන් වහන්සේව දකින්න. කදාචි කරහචි තථාගතා ලෝකේ උප්පජ්ජಂತಿ. කවදද කොයි කාලයකද තථාගතයන් වහන්සේ ලෝකේ උපදින්නේ? ඒ අරිහත් වූ සම්මා සම්බුද්ධ වූ බොහොම කාලෙකින් තමයි තථාගතයන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ. අජ්ජේව රත්ත්‍යා පච්චිමේ යාමේ තථාගතස්ස පරිනිබ්බානම් භවිස්සති. ඒකාන්තයෙන් අද රාත්‍රියේ පස්චිම යාමේම තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වෙනවා. අයංච මහේසක්කෝ බික්ඛු භගවතෝ පුරතෝටිතෝ ඕවාරෙන්තෝ නමයන් ලබාම පච්චිමේ කාලයේ තථාගතං දස්සනාය. මේ මහේසාක්‍ය භික්ෂූන් වහන්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා බුදුරජාණන් වහන්සේව අහගෙන වැඩ ඉඳී අපි අන්තිම මොහොතේවත් තථාගතයන් වහන්සේ දැක ගන්න අවස්ථාවක් ලබන්නේ නැහැ කියලා ප්‍රකාශ කරනවා දෙවිවරු. ඉතින් ඒ දෙවිවරුන්ට
අනුකම්පාවෙන්. ඒ වගේම මේ තෙරුන් වහන්සේ වැනි මහේසාක්‍ය ස්ථවිරයන් වහන්සේ නමක් කෙරෙහි සිත දූෂ්‍ය කර ගැනීම ඔවුන්ට යහපත පිණිස නොපවතින නිසා ඔවුන්ට මේ දුර්ලභ බුද්ධ දර්ශනය අහිමි වන නිසා තමයි මහා කරුණාවෙන් උපවාන තෙරුන් වහන්සේ එතනින් ඉවත් කරන්නේ. එහෙම නැතු උපවාන තෙරුන් වහන්සේගේ පවතින කිසිම දෝෂයක් නිසා නොවේ කියලා තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් මෙතනදී පේනවා මේ වගේ ලෝක ධාතු වලින් එදා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකේ පහළ වෙද්දිත් දේවරු පැමිණුණා ඒ දුර්ලභ උප්පත්තිය දැක ගන්න. ලෝතර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනවා දැක ගන්නත් පැමිණුණා. ධම්සප්පවතුම් සූත්‍රය දේශනා කරනවා හන්ටත් පැමිණුණා. පරිනිර්වාණය අවස්ථාවෙත් පැමිණුණා. හේතුව බුදුරජාණන් වහන්සේලා පහළ වෙන එක ඊටාම දුර්ලභ නිසා. හැම කාලෙම හැම තැනම නැති නිසා සමහර කල් අසංකේය ගණන් කල්ප බුද්ධ ශූන්‍ය නිසා දේවරු ඒ දුර්ලභ බුද්ධ දර්ශනය දැක ගන්නට මොනතරම් දුර ගෙවාගෙන වුණත් දෙව්ලොව ඉඳන් බඹලොව ඉඳන් මේ අසූචි වලක් බඳු මනුස්ස ලෝකයට සුවඳ සඳුන් මාලිගාවකට පැමිණෙන්නා හා සමාන සිතින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳි එළඹුණේ තථාගත දර්ශනය අතිශය දුර්ලභ නිසා. මේ විදිහට එවං දුර්ලභ දසනට්ඨේනාපි තථාගත සමං රතනන්නත්ති. බුදුරජාණන් වහන්සේ හා සමාන රත්නයක් ඇත්තේ නැහැ දුර්ලභ දර්ශනාර්ථයෙන්ුත්. ඒක නිසා අපි මේ සරණ යන ලෞතර බුද්ධ රත්නය දුර්ලභ දර්ශනාර්ථයෙන්ුත් උතුම් වූ මාණික්‍ය රත්නයක්. යහා සමාන රත්නයක් ලෝකෙ පහළ වෙන්නේ නෑ. ඊළඟට මණිකක් රතන කියන නමින් හඳුන්වන්න හේතුව තමයි අනෝම සත්ත්ව පරිභෝගාර්ථය. ශ්‍රේෂ්ඨ සත්වයන් විසින් පරිභෝග කරන අර්ථය. මේ අර්ථයෙන් කොහොමද ලෝතර බුදුරජාණන් වහන්සේ රතන නම් වෙන්නේ? සේයතිදං රඤ්ඤෝ චක්කවත්තිස චක්කරතනාදී තන්හි කෝටි සත සහස්ස දනානම්පි සත්ත භූමික පාසාද වර තලේ වසන්තානම්පි චණ්ඩාල වේන නේසාද රතකාර පුකුසාදීනං නීච කුලිකානං ඕමක පුරිසානං සුපින්නන්තේපි පරිභෝගත්තාය න නිබ්බත්තති. යම් කිසි කෝටි ලක්ෂ ගණන් ධන ඇති සත් මහල් ප්‍රාසාද තලයන්ගේ වාසය කරන්නා වූද චණ්ඩාල කුලයට සැඩොල් කුලයට අයත් වේන කියලා කියන්නේ බටපොතු වලින් කර්මාන්ත කරන කුලයට අයත් නේසාද කියන්නේ වැඩි කුලයට අයත් රතකාර කියලා කියන්නේ රතාචාර්ය කුලයට අයත් පුක්කුස කියලා කියන්නේ කසල සෝදක කුලයට අයත් මේ ආදී නීච කුලයන්ට අයිති ලාමක පුද්ගලයන්ට සිහිනෙන්වත් පරිභෝග කිරීම පිණිස මේ චක්‍රරත්නාදිය පහළ වෙන්නේ නැහැ. උබතෝ සුජාතස්ස පන රඤ්ඤෝ කත්තියස්සේව පරිපූරිත දසවිද චක්කවත්ති වත්තස්ස පරිභෝගත්තාය නිබ්බත්තනතෝ අනෝම සත්ත්ව පරිභෝගං ඒව හෝති. මේ රතනයන් පහළ වෙන්නේ මව්පිය කියන දෙපාර්ශවයෙන්ම පිරිසිදු
ශාස්ත්‍රීය කුලයේ පහළ වෙන දසවිධ සක්විතිවත් සම්පූර්ණ කරන රජ කෙනෙකුගේ පරිභෝගය පිණිසයි. ඒක නිසා මේ චක්‍ර රත්නය ආදී සප්ත රත්නයන් පහළ වෙන්නේ එවැනි උතුම් සත්වයෙකුගේ පරිභෝගය පිණිසමයි, සුළුපටු පුද්ගලයෙකුගේ පරිභෝගය පිණිස නෙමෙයි. නමුත් ඒ රත්නයන්ටත් වැඩිය බුද්ධ රත්නය අතිශය ශ්‍රේෂ්ඨයි. ඒක නිසා ඒ සප්ත රත්නයන්ට බුද්ධ රත්නය සමාන කරන්න පුළුවන් කමක් නැහැ. තම්පි බුද්ධ රත්නේන සමන්නත්ති. යදිහි අනෝම සත්ත්ව පරිභෝගට්ඨේන රතනං යම් කිව් ආකාරයකින් අනෝම සත්ත්ව පරිභෝගාර්ථයෙන් රතනයක් වෙනවාද? ඒ කියන්නේ සුදුසුම වෙන්නේ තථාගතයන් වහන්සේමයි. තථාගතෝ රතනං තථාගතෝහි ලෝකේ අනෝම සත්ත්ව සම්මතානම්පි අනුපනිස්සය සම්පන්නානං විපරීත දස්සනානං පූර්ණ කස්සපාදීනං චන්නං සත්තාරානං අඤ්ඤේ සංචේව රූපානං සුපිනන්තේ පි අපරිභෝගෝ. මේ ලෝතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ අනෝම සත්වයන් ලෙස, උතුම් සත්වයන් ලෙස සම්මත, නමුත් උපනිශ්‍රය සම්පatti නැති, මිත්‍යා දෘෂ්ටි ඇති, විපරීත දස්සනානං මිත්‍යා දෘෂ්ටි ඇති, පූර්ණ කස්සපාදීනම් පූර්ණ කස්සපාදී චන්නං සත්තාරානං ශාස්ත්‍රූන් වහන්සේලාටද අනිකුත් එබඳු මිසදිටුගත් පුද්ගලයන්ටද සුපිනන්තේපි අපරිභෝගෝ සිහිනෙන්වත් ඔවුන්ට මේ බුදුරජාණන් වහන්සේ නැමැති රත්නය පරිභෝග කරන්නට ලැබෙන්නේ නැහැ. උපනිස්සය සම්පන්නානම් පන චතුප්පදායපි ගාථාය පරියෝසානේ අරහත් මදිගතුන් සමත්තානං නිබ්බේධික ඥාන දස්සනානං බාහ්‍ය දාරු චීරියක් පුගූතීනං අඤ්ඤේ සංච මහා කුලප්පසුතානං මහා ශාවකානං පරිභෝගෝ. කාටද මේ බුද්ධ රත්නය පරිභෝග කරන්න ලැබෙන්නේ? උපනිශ්‍රය සම්පatti ඇති හතර පද ගාථාවක් තරම් දෙයක් ඇසීම අවසානයේදී අරිහත්වයට පැමිණීමට සමත් වෙච්ච, නිර්වාණයට පමුණුවන ශ්‍රේෂ්ඨ ඥාන දර්ශනයක් ඇති බාහ්‍ය දාරුචීරිය මහරහතන් වහන්සේ පටන් අන්‍ය වූ එවැනි උතුම් නුවණක් ඇති මහා කුලයන්ට අයිති මහා ශ්‍රාවකයන් වහන්සේලාට තමයි මේ බුදුරජාණන් වහන්සේ පරිභෝග කරන්නට පුළුවන්. මෙතන කුල කියලා සඳහන් කරන්නේ ලෝකේ සම්මත වර්ණයන්ගෙන් නෙමෙයි. මෙතන කුල කියලා හඳුන්වන්නේ මෙන්න මේ සඳහන් කරපු ගුණ සම්පත්තියෙන් අයිති ආර්ය ගුණයන්ගෙන් යුක්ත උත්තමයන්ගේ කුලය. ඒක නිසා සුනීත සෝපාක වැනි ස්වාමින් වහන්සේලාත් ඒ අනෝම සත්ත්ව සංඛ්‍යාවට යනවා. උප්පත්තියෙන් නොවේ ඒ උතුමන් වහන්සේලා දරාගෙන හිටපු ගුණ කඳ නිසා. තේහි තං දස්සනානුත්තරිය සවනානුත්තරිය පාරිචර්යානුත්තරියාදීනි සාදෙන්තා තථා පරිබුඤ්ජಂತಿ. ඒ උන්වහන්සේලා කොහොමද බුදුරජාණන් වහන්සේව පරිභෝග කරන්නේ? මණිකක් පරිභෝග කරනවා වගේ, භාණ්ඩයක් පරිභෝග කරනවා වගේ නෙමෙයි. දස්සනානුත්තරියෙන් අනුත්තරිය දර්ශනයෙන්, සවනානුත්තරිය උතුම් වූ උත්තරීතර ධර්මයේ ශ්‍රවණය කිරීමෙන්, පාරිචර්යානුත්තරියාදීනි. ඒ වගේම බුදුරජාණන් වහන්සේට අප උපස්ථාන කිරීම, වත් පිළිවෙත් දැක්වීම ආදීන් පරිහරණය කරමින් තමයි තථාගතයන් වහන්සේ ආකාරයෙන් පරිභෝග කරන්නේ. මේ විදිහට අනෝම සත්ත්ව පරිභෝගාර්ථයෙන් තථාගතයන් වහන්සේ හා සමාන කිසිම රත්නයක් ලෝකෙ පහළ වෙන්නේ නැහැ. ඒ බාහ්‍ය දාරුචීරිය, අඤ්ඤා කොණ්ඩඤ්ඤ, සරියුත් මුගලන් ආදී මහරහතන් වහන්සේලා, ඒ වගේම
උත්පලවන්නා කේමා මහා ප්‍රජාපති ගෝතමී බද්ද කාච්චානාදී මහරහත් තෙරණින් වහන්සේලා අනාථ පිණ්ඩික සිටුතුමා චිත්ත ගෘහපතිතුමා උපාලි ගෘහපතිතුමා වැනි ඒ ශ්‍රේෂ්ඨ උපාසක මහත්වරු එවැගේම විසාකා කෝසල මල්ලිකා බන්දුල මල්ලිකා මේ ආදී ඒ උතුම් වූ උපාසිකාවන් විසින් දසනානුත්තරියෙන් සවනානුත්තරියෙන් පාරිචර්යානුත්තරියෙන් ආදී මේ නොයෙකුත් ආකාරයෙන් පරිහරණය කරපු තථාගතයන් වහන්සේ නැමැති ඒ බුද්ධ රත්නය හා සමාන රත්නයක් අනෝම සත්ත්ව පරිභෝගාර්ථයෙන් අපිට ලැබෙන්නේ නැහැ. ඒක නිසා අපිත් හරි වාග්යවන්තයි. අපිට කරදරයක් විපතක් ඇති වුණාම බුදුරජාණන් වහන්සේව සිහිපත් වෙනවා. ඇහින් දැක නොතිබුණත් අඩුම තරමේ ගමේ පන්සලේ විහාරේ වැඩ ඉන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ උද්දේශික චෛත්‍ය බුදු පිළිම වහන්සේවත් අපිට හීනෙන් මැවිලා පේනවා. අපි එහෙව් පිරිසක් ඒ බුද්ධ රත්නය ඇසුරු කරන්නට ඒ බුද්ධ රත්නය සරණ යන්නට අපි භාග්‍යවන්ත වුණා. ඒ භාග්‍යවන්ත වුණේ මෙවැනි අනෝම සත්වයන් විසින් පරිභෝග කරන ලද බුද්ධ රත්නයයි කියලා අපි වඩාත් හිත පහදවා ගන්නට ඕනේ. එවැනි බුද්ධ රත්නයක් ඒ තවත් බුද්ධ රත්නයකටමයි සමාන වෙන්නේ. ඒක නිසා තථාගතයන් වහන්සේ නම් වූ බුද්ධ රත්නය හා සමාන රත්නයක් වෙනත් ලෝකේ පහළ වෙනවා නම් ඒ තවත් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ම පමණයි. ඒ වගේම මණිකක තව ගුණයක් තියෙනවා. ඒ තමයි රති ජනනට්ඨේන රතනං. ප්‍රිය උපදවන අර්ථයෙන් මණිකක් රතන නම් වෙනවා. ඒ කොහොමද? සෙය්‍යතිදං රඤ්ඤෝ චක්කවර්තිස්ස චක්කරතනං. හරියට චක්‍රවර්ති රජුරුවන්ගේ චක්‍ර රත්නය වගේ. තංහි දිස්වා රාජා චක්කවර්ති අත්තමනෝ හෝති. ඒ චක්‍රවර්ති රජුරුවෝ මේ චක්‍ර රත්නය දැකලා හිත සතුටු කරගන්නවා. ඒවම් පිතං රඤ්ඤෝ රතින් ජනේති. ඒ විදිහට රජුරුවන්ට ප්‍රිය උපදිනවා රත්න මේ චක්‍ර රත්නය දැක්කහම. පුනච පරං රාජා චක්කවර්ති වාමේන හත්තේන ස්වර්ණ භිංකාරං ගහෙත්වා දක්ඛිනේන හත්තේන චක්කරතනං ආභුක්කිරති. රජුරුව පසු කාලයක රත්තරන් කෙන්ඩිය වම් අතින් අරගෙන දකුණු අතින් චක්‍ර රත්නයට පැන්වත් කරනවා. වත් කරලා වත්තතු භවං චක්‍රරතනං අභිවිජානාතු භවං චක්‍රරතනං. චක්‍ර රත්නය පෙරලේවා, චක්‍ර රත්නයේ යා යුතු තැන දැනගනිත්වා කියලා ආරාධනා කරාම, අදිෂ්ඨාන කරාම තතෝ චක්‍රරතනම් පංචාංගිකං විය තුරියං මදුරස්සරන් නිච්චරන්තං ආකාසේන පුරත්තිමන් දිසං ගච්ඡති. මේ චක්‍ර රත්නයේ පංච තූර්ය වාදනයන්ගෙන් නැගෙන මදුරස්වරය වගේ හඬක් නිකුත් කරමින් අහසින් නැගෙනහිර දිසාවට යනවා කියනවා. අන්වදේව රාජා චක්කවර්ති චක්කානුභාවේන ද්වාදස යෝජන විත්තින්නාය චතුරංගනීයා සේනාය නාති උච්චන් නාති නීචං උච්ච රුක්ඛානං හෙට්ටා භාගේන නීච රුක්ඛාන උපරි භාගේන රුක්කේසු පුප්පපල පල්ලවාදී පන්නාකාරං ගහෙත්වා ආගතානං හත්තතෝ පන්නාකාරංච ගහෙන්තෝ ආදී වශයෙන් සඳහන් කරනවා. මේ රජුරුව අන්වදේව රාජා චක්‍රවර්ති චක්‍රවර්ති රජුරුවොත් සමගම චක්‍රානුභාවයෙන් 12 යොදුනක් පළල චතුරංගනී සේනාවත් ගෙන ඊ타ම උඩිනුත් නෙමේ ඊ타ම පහතිනුත් නෙමේ
ඉතා උස ගස් තිබෙනවා නම් ඒ ගස් වලට යටින් පහත් වෘක්ෂයන් තියෙනවා නම්, කියන්නේ මිටි වෘක්ෂයන් තියෙනවා නම් ඒවට ඉහළිනුත් ගස් වල තියෙන මල්, ඵල, පත්‍රාදියගෙන පැමිණෙන්නා වූ ඵල ආදිය ගස් ආදියේ ඉඳගෙන මල්, ඵල ආදී දේ එවැගේම පඳුරු ආදිය ගෙන පැමිණි මිනිසයන්ගේ අතින් ඒවා පිළිගනිමින් මහරජ මෙහි සැපත් වෙන්නයි මේ ආදී වශයෙන් බොහෝම ගෞරවයෙන් පරම නිපච්චාකාරයෙන් බොහෝම ගෞරවයෙන් ආගතේ පටිරාජානෝ පැමිණ සිටින්නා වූ අනිකුත් ප්‍රදේශ රජවරුන්ට පානෝන හන්තබ්බෝ පරපන් නසන්නිපාදී නානයනාදී වශයෙන් අනුශාසන්තෝ ගච්ඡති අනුශාසනා කරමින් මේ විදිහට ගමන් කරනවා. යත්තපන රාජා බුංජිතු කාමෝවා දිවාසෙය්‍යං වා කප්පේතු කාමෝ හෝති. යම් කිසි තැනක රජ්ජුරු ආහාර අනුභව කරන්න කැමති නම්, දිවා කාලය ගත කරන්න කැමති නම් තත් චක්කරතනං ආකාසා ඕතරිත්වා උදකාදි සබ්බ කිච්චක්කමේ සමේ භූමි භාගේ අක්කාහතං විය පිට්ටති. මේ චක්‍ර රත්නය අහසින් පහළට බැහැලා ජලය ආදී සියලුම කටයුතු කරගන්නට පුළුවන්, ජලය සපයා ගැනීම ආදී සියලු කටයුතු කරගන්නට පුළුවන් සම භූමි භාගයක, ඒ කියන්නේ කඳු හෙල් ආදී නැති සම භූමි භාගයක හරියට අකුරෙහි යෙදූ කරත්තරෝදයක් මෙන් නවතිනවා කියලා සඳහන් වෙනවා. පුනරඤ්ඤෝ ගමන චිත්තේ uppannee පුරිමනයනේව සද්දං කරන්තං ගච්ඡති. නැවත රජ්ජුරුවන්ට පිටත් වෙන්නට හිත ඇති වුණාම කලින් සඳහන් කරපු විදිහට තූර්ය නාද ශබ්දයන් පවත්වමින් ගමන් කරනවා. යං සුත්වා ද්වාදස යෝජනිකාපි පරිසා ආකාශේන ගච්ඡති. ඒ අහලා අර 12 යොදුනක් ප්‍රමාණි සිටින පිරිසත් ආකාශයෙන්ම ගමන් කරනවා. චක්කරතනං අනුපුබ්බේන පුරත්තිමං සමුද්දං අජ්ජෝගාහති. චක්‍රරත්නය මේ විදිහට ගිහිල්ලා නැගෙනහිර දිසාවේ සමුද්‍රයට බැහැ ගන්නවා. තස්මින් අජ්ජෝගාහන්තේ උදකං යෝජන ප්‍රමාණං අපගන්ත්වා බිත්තිකතං විය තිට්ඨති. මේ චක්‍රරත්නය සමුද්‍රයට බැහැගත්තාම සමුද්‍රයේ තියෙන ජලය යොදුනක් තරම් ප්‍රමාණයක් දෙපසට ගමන් කරනවා. ගමන් කරලා හරියට බිත්තියක් වගේ නොසලී පවතිනවා. මහා ජනෝ යතා කාමං සත්ත රතනානි ගන්හාති. ඒ යන මහා ජනයා තමන් කැමති විදිහට අර සාගර පතුලේ තියෙන සප්ත රතනයන් අරගන්නවා. පුන රාජා ස්වන්න බින්කාරං ගහෙත්වා ඊතෝ පට්ටාය මම රජ්ජන්ති උදකේන අබ්බෝ කිරිත්වා නිවත්තති. නැවත රජ්ජුරුවෝ අර රන් කෙන්ඩිය අරගෙන පැන් ඉහලා මෙතෙන් පටන් මගේ රාජ්‍යයයි කියලා ජලය ඉස නවතිනවා. සේනා පුරතෝ ගච්ඡති. සේනාව ඉදිරියෙන් ගමන් කරනවා. චක්‍රරතනම් පච්චතෝ චක්‍රරත්නයේ පසුපසින් ගමන් කරනවා. රාජා මැජ්ජේ රජුරුව මැදින් තමයි ගමන් කරන්නේ. චක්‍රරතනස්ත ඕසක්කිතෝ සක්කිත්තට්ටානේ උදකං පරිපූර්ණති. අර වතුරේ දෙපැත්තට ගිහිල්ලානේ තියෙන්නේ. ඉදිරියට යනකොට පහු කරන ස්ථානයේ ජලයෙන් නැවත පිරීලා සාමාන්‍ය සමුද්‍රයේ පිහිටනවා. ඒතේනේ උපායේන දක්ඛින පච්චිම උත්තරේපි සමුද්‍රයේ ගච්ඡති. මේ විදිහට දකුණු බටහිර උතුරු දිශාවල සමුද්‍රෙත් මේ චක්‍රාත්මය ගමන් කරනවා කියලා සඳහන් වෙනවා. මෙසේ සතර දිශාවට
අනුශාසනා කොට චක්‍ර රත්නය යොදුන් 3ක් පමණ ආකාශයට නැගිනවා කියලා සඳහන් වෙනවා. එවං චතුද්දිසං අනුශාසීත්වා චක්‍රරතනං තියෝජන ප්‍රමාණං ආකාසං ආරෝහති. තත්ත ටිතෝ රාජා චක්‍රරතනානුභාවේන විජිතං පංචසත පරිත්ත දීප පටිමණ්ඩිතං සත්ත යෝජන සහස්ස පරිමණ්ඩලං පුබ්බ විදේහං. එහි වැඩ සිටින චක්‍රවර්ති රජුරෝ චක්‍රරතනානුභාවයෙන් 500ක් උණු කොදෙව් වලින් ප්‍රතිමණ්ඩිත වෙච්ච යොදුන් 7000ක් ප්‍රමාණයෙන් භූමි භාගයකින් යුක්ත పూర్ව විදේහය තථා අට්ඨ යෝජන සහස්ස පරිමණ්ඩලං 500ක් කොදෙව් ඇති එවැගේම 8000ක් යොදුන් වපසරිය ඇති උත්තර කුරුන් උතුරු කුරු දිවයින එවැගේම සත්ත්‍ය යෝජන සහස්ස පරිමණ්ඩලං ඒ අපරගෝයානං 500ක් කොදෙව් වලින් ප්‍රතිමණ්ඩිත 7000ක් යොදුන් වපසරිය ඇති අපරගෝයාන ප්‍රදේශයේ එවැගේම දස යෝජන සහස්ස පරිමණ්ඩලං ජම්බුද්දීපංච 500ක් කොදෙව් වලින් ප්‍රතිමණ්ඩිත යොදුන් දසදහසක් ප්‍රමාණය වන ජම්බුද්වීපයේද කියන ඒවං චතු මහද්වීප ද්විසහස්ස පරිත්ත දීප පටිමණ්ඩිතං ඒකං චක්කවාලං සුපුල්ල පුණ්ඩරීක වනං විය ඕලෝකේති. මේ සඳහන් කරපු සතර මහද්වීපයනුත් 500 බැගින් වූ දහසක් 2000ක් කොදෙව් වනුත් එක් මේ කියන එක් සක්වලක් තුල පවතින මේ සතර මහද්වීපයම පිපිච්ච සුදු නිලුම් විලක් මෙන් දැක ගන්නවා කියලා සඳහන් වෙනවා. ඒවං ඕලෝකයෝතෝ චස්ස අනප්පිකා රති උප්පජ්ජති. මේ සතර මහද්වීපයන් 2000ක් වූ කොදෙව් දකින චක්‍රවර්ති රජුරවන්ට අනල්ප වූ ප්‍රීතියක් උපදිනවා කියලා සඳහන් වෙනවා. ඒවම්පි තං චක්‍රරතනං රඤ්ඤෝ රතින් ජනේති. මෙන්න මේ විදිහට චක්‍රරත්නය රජුරවන්ට ප්‍රිය උපදවනවා. තම්පි බුද්ධ රතන සමන්නත්ති. හැබැයි ඔය කිව් විදිහට සතර දිසාවම යටපත් කොටගෙන තුන් යොදුනක් ආකාශයේ චක්‍රරත්නය මත හිඳගෙන සතර මහද්වීපයන්ගෙන් 2000ක් කොදෙව්වන්ගෙන් ප්‍රතිමණ්ඩිත තමන්ගේ රාජ්‍ය දිහා බලලා චක්‍රවර්ති රජුරවන්ට උපදින යම් ප්‍රීතියක් තියෙනවා නම් ඒ වගේම චක්‍රරත්නය පිළිබඳව යම් ප්‍රීතියක් උපදිනවා නම් එයින් සොලසින් කලාවක්වත් බුද්ධ රත්නය ගැන අපට ඇති වෙන ප්‍රීතිය හා සමාන වෙන්නේ නැත කියලා කියන්නට ඕනේ. යතිහි රති ජනනට්ඨේන රතනං තථාගතෝ රතනං. යම් හේකින් ප්‍රීතිය උපදවන අර්ථයෙන් රතන නම් වෙනවද තථාගතයන් වහන්සේම තමයි ඒ රත්නය වෙන්නේ. කිං කරිස්සති ඒතං චක්‍රරතනං. ඒ චක්‍ර රත්නය කුමක් කරන්නේද? තථාගතෝහි යස්සා දිබ්බාය රත්ත්‍යා චක්‍රරතනාදීහි සබ්බේහිපි ජනිතා චක්කවත්ති රති සංකම්පි කලම්පි කලභාගම්පි න උපේති.
යම් කිසි දිව්‍ය රථයකින් චක්ක රතනාදිය විසින් චක්‍රවර්ති රජ්ජුරුවන්ට උපදවන යම් තරම් රතියක් පවතිනවා නම් එයින් සොළසෙන් කලාවක්වත් කලා භාගයක් තරම්වත් වටිනාකමක් තථාගතයන් වහන්සේ නිසා උපදින රතියෙහි තරම් වටින්නේ නැත කියලා සඳහන් වෙනවා. තතෝපි රතිතෝ උත්තරීතරංච පනීතතරංච අත්තනෝ ඕවාද ප්‍රතිකාරාණං අසංකේයානම් පිදේව මනුස්සානම් පරමජ්ජානං නරතින් ဒ ුතිය ඥාන තත් ဒ ුතිය තතිය චතුත්ථ පංචමජ්ජාන රතින් ආකාසානං ඡායතන රතින් විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන රතින් සෝතාපට්ටි මග්ග රතින් සෝතාපට්ටි ඵල රතින් සකදාගාමි අනාගාමි අරහත් මග්ග ඵල රතින්ච ජනේති. තථාගතයන් වහන්සේ ඊට වඩා ශ්‍රේෂ්ඨ වෙච්ච උත්තරීතර වෙච්ච ප්‍රනීත වෙච්ච රතියක් තමන්ගේ අවවාද පිළිපදින්නා වූ අසංඛ්‍යය ගණන් දිව්‍ය මනුස්සයන්ට ප්‍රථම ධාන රතිය, ဒုတိ ය ධාන, තතිය ධාන, චතුත්ථ ධාන, පංචම ධාන රතිය, ආකාසානං ඡායතන විඥානං ඡායතන අකින්චඤ්ඤායතන නීව සංඥා නාසඤ්ඤායතන රතිය, සෝතාපට්ටි මාර්ග රතිය, සෝතාපට්ටි ඵල රතිය, සකදාගාමි අනාගාමි අරිහත් මග්ග ඵල රති ආදී වශයෙන් මේ ලෞකික වූද ලෝකෝත්තර වූද ශ්‍රේෂ්ඨ ප්‍රීතියන් රතීන් උපදවනවා කියලා සඳහන් වෙනවා. චක්‍රරත්නාදී දිව්‍යමය රත්නයන්ට ඒ කිසිවක් ළඟා කර දෙන්න පුළුවන් කමක් නැති නේ. ඒවං රති ජන්නට්ඨේනාපි තථාගත සමං රතනං නත්ති. මේ විදිහට රති ජනනාර්ථයෙන්ද තථාගතයන් හා සමාන වෙනත් රතනයක් ලෝකෙ පහළ වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. අපිච රතනං නාමේ තන් ද්විදං හෝති. තවද රතන යන මෙය දෙආකාරයි සවිඥානකං අවිඥානකංච. සවිඥානක සහ විඥානක වශයෙන් දෙආකාරයි රත්නය. තත්ත අවිඥානකං චක්කරතනං මණි රතනං. එතන අවිඥානක රතන කියන්නේ චක්‍ර රත්නය, මණි රත්නය යන මේ රත්න දෙක. යංවා පනඤ්ඤම්පි අනින්ද්‍රිය බද්ධං සුවන්න රජතාදී මේ සක්දේව රජුරුවන් චක්‍රවර්ති රජුරුවන්ට උපදින චක්‍රරත්න මාණික්‍ය රත්න කියන රත්න දෙකත් ඒ හැරුණහම අනින්ද්‍රිය බද්ධ කියලා කියන්නේ සත්ව නොවන වෙනත් ස්වර්ණ රිදී රන් රිදී ආදී අනිකුත් වෙනත් වස්තු තියෙනවා නම් මේ දේවල් වලට කියනවා අවිඥානක රතන කියලා. සවිඥානකං හත්ති රතනාදී පරිනායක රතන පරියෝසානං. හත්ති රතන, අස්ස රතන, ඉත්ති රතන, ගහපති රතන, පරිනායක රතන කියන මේවා සවිඥානක රතන. ඒ වගේම යංවා පනඤ්ඤම්පි ඒව රූපානි ඉන්ද්‍රිය බද්ධම්. මේ වගේ ඉන්ද්‍රිය බද්ධ වූ සත්ව වශයෙන් ගත හැකි වටනා වස්තු තියෙනවා නම් ඒ සියල්ලම සවිඥානක රතන කියලා කියනවා. ඒවන් ද්විදේ චිත්ත සවිඥානක රතනං අග්ගමක්ඛායති. මේ කියපු සවිඥානක අවිඥානක කියන රතන වර්ග දෙකෙන් වඩා ශ්‍රේෂ්ඨ වෙන්නේ සවිඥානක රත්නේ කියලා සඳහන් වෙනවා. කස්මා මොකක්ින්දද? යස්මා අවිඥානකං ස්වර්ණ රජත මණි මුත්තාදි රතනං සවිඥානකානං හති රතනාදීනං අලංකාරත්තාය උපනීයති. මේ කියන ලද අවිඥානක රන් රිදී මුතු මණික් ආදී රත්න වර්ග සවිඥානක රතනාදිය අලංකාරයේ පිනිස අන්‍යයන්ගේ පවතින තැනදී සඳහන් කරන්නේ යම් හේකින් අවිඥානක
රන් රිදී මුතුමැණික් ආදී තියෙනවා නම් ඒවා සවිඥානික හස්ති රත්නාදී අශ්ව රත්නාදී ස්ත්‍රී රත්නයේ ගහපති රත්නයේ පරිනායක රත්නයේ වගේම චක්‍රවර්ති රජුරු ආදී උත්තමයන්ගේ අලංකාරයේ පිණිස තමයි අනිකුත් වස්තු අරගන්නේ. ඒක නිසා සවිඥානික රත්නය අවිඥානික රත්නයට වැඩිය ශ්‍රේෂ්ඨයි කියලා සඳහන් කරනවා. සවිඥානික රතනම්පි ද්විදං තිරච්ඡානගත රතනම් මනුස්ස රතනංච. සවිඥානික රතනයත් ගත්තාම දෙආකාරයි තිරස්ථානගත රතනය හා මනුෂ්‍ය රතනය වශයෙන්. තත්ත මනුස්ස රතනං අග්ගමක්ඛායති. එතනිනුත් මනුස්ස රතනය තමයි අග්‍ර වෙන්නේ. කුමක් හේින්ද කස්මා යස්මා තිරච්ඡානගත රතනම් මනුස්ස රතනස්ස ඕපවයිහ හෝති. හේතු වෙන්නේ මේ තිරස්ථානගත රතන මනුස්ස රත්නයන්ගේ උපවාහනයට එහෙම නැත්නම් යාන හැටියට තනින් තන ගමන් කිරීමට සුදුසු වන නිසා. මනුස්ස රත්නම්පි ද්විදං ඉති රත්නම් පුරිස රත්නංච. මනුෂ්‍ය රත්නයත් දෙආකාර වෙනවා. ඒ ස්ත්‍රී රත්නය සහ පුරිස රත්නය වශයෙන්. තත්ත පුරිස රත්නං අග්ගමක්ඛායති. ඒ අතරින් පුරිස රත්නය තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ අග්‍ර වෙන්නේ. කුමක් හේින්ද කස්මා යස්මා ඉති රතනං පුරිස රතනස්ස පරිචාරිකත්තං ආපජ්ජති. ස්ත්‍රී රත්නය පුරිස රත්නේ පරිචාරික භාවයට එහෙම නැත්නම් බිරිඳ වශයෙන් සේවයේ පිණිස පැමිණෙන නිසා. පුරිස රතනම්පි ද්විදං. පුරුෂ රත්නයත් දෙආකාර වෙනවා. මෙතනදී ඇත්තටම සඳහන් කරන්න ඕනේ මේ ස්ත්‍රියට අගෞරව කිරීමක් නිසා කරන දෙයක් නෙමෙයි. ලෝක ධර්මතාවයන් මේ දේවල් ලෝකයේ කිසිම කලෙකත් පුරුෂ රත්නයක් මිස ස්ත්‍රී රත්නයක් චක්‍රවර්ති රාජ්‍යයට පැමිණෙන්නේ නැහැ. කියන්නේ ස්ත්‍රියක් චක්‍රවර්ති රාජ්‍යයට පත් වෙන්නේ සෑම විටම චක්‍රවර්ති රාජ්‍යයට පත් වෙන්නේ පුරුෂයෙක්. ඒ පුරුෂයාට තමයි තම පුණ්‍ය සම්පත්තියේ බලයෙන් ස්ත්‍රී රත්නයක් පහළ වෙන්නේ. පුරිස රතනම්පි ද්විදං අගාරික රතනං අනගාරික රතනංච. පුරුෂ රත්නයත් දෙආකාරයි. ඒ තමයි අගාරික රත්නය හා අනගාරික රත්නය. ගිහිගෙයි වසන රත්නය සහ ගිහිගේ අතහැර ගිය රත්නය වශයෙන්. තත්ත අනගාරික රතනං අග්ගමක්ඛායති. ඒ ගිහිගේ අතහැර ගිය පුරුෂ රත්නය ඒකාන්තයෙන් ශ්‍රේෂ්ඨයි. කස්මා කුමක් හේින්ද යස්මා අගාරික රතනේසු අග්ගෝ චක්කවත්තීපි සීලාදි ගුණ යුත්තං අනගාරික රතනං පංචපතිට්ඨිතේන වන්දිත්වා උපට්ඨහිත්වා පෛරුපාසිත්වාච දිබ්බ මානසිකා සම්පත්තියෝ පාපුනිත්වා අන්තේ පරිනිබ්බාන සම්පත්තිං පාපුනාති. මොකක් හින්දාද අගාරික රත්නයන්ගෙන් ඒ කියන්නේ ගිහි ගෙදර වසන පුරුෂ රත්නය අතරින් අග්‍ර වෙච්ච චක්‍රවර්ති රජුරුවෝද සීලාදී අනේක ගුණයන්ගෙන් යුක්ත අනගාරික රත්නයේ ඉදිරියේ පසඟ පිහිටුවලා වැඳ උපස්ථාන කරලා ඇසුරු කරලා දිව්‍ය මානුෂික සම්පත්තීන්ට ඒ වගේම කෙලවර නිර්වාණ සම්පත්තියට පැමිණෙන නිසා. එහෙම නැතුව අනගාරික රත්නයේ කියන්නේ පැවිදි වූ පුරුෂ රත්නයේ විසින් ගිහි ගෙදර ඉන්න රජුරවන්ට වඳින සිරිතක් ඇත්තේ නෑ. ඔහුට යටත්ව ඔහුට පඳුරු පාඩුකම් මේ පඳුරු පා කුඩන් දීලා වැඳලා පසඟ පිහිටුවලා নমස්කාර කරලා ඇසුරු කරලා සැප සම්පත් ලබන පිරිසක් නෙමේ අනගාരിക පැවිදි උත්තමයෝ. ඔවුන් ඉදිරියේ චක්‍රවර්ති රජවරුත් පසඟ පිහිටුවලා වඳිනවා, ගෞරවයෙන් ඇසුරු කරනවා, කරලා සැප සම්පත් උදා කර ගන්නවා. නිර්වාණ සම්පත්තිය තරම් ශ්‍රේෂ්ඨ වෙච්ච උත්තරීතර වෙච්ච සම්පatti පවා ළඟා වෙන්නේ එතකොටයි. ඒක නිසා අනගාരിക රත්නය හැම අතින්ම අගාരിക රත්නයට වැඩිය ශ්‍රේෂ්ඨයි. එවං අනා
ඒවන් අනගාരിക රතනම්පි දුවිදං. මෙසේ අනගාരിക රතනයේද දෙආකාර වෙනවා. කොහොමද? අරිය පුතුජන වශයෙන්, ආර්ය සහ පෘථග්ජන වශයෙන්. ආර්ය රතනම්පි දුවිදං. ආර්ය රත්නය දෙආකාර වෙනවා සික්ඛා සික්ඛ වශයෙන්. සික්ඛ කියලා කියන්නේ මේ ආශ්‍රවයන් ක්ෂය කිරීම පිණිස ත්‍රිකිච්ඡාවෙහි හැසිරෙන්නා වූ හික්මෙන්නා වූ උත්තමයන් වහන්සේලා. ඒ කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි කියන අනාගාමි අරිහත් කියන මාර්ග හතරට පැමිණිච්ච සෝවාන් ඵලය, සකදාගාමි ඵලය, අනාගාමි ඵලය කියන ඵල තුනට පැමිණිච්ච ආර්යයන් වහන්සේලා 7 දෙනා. අසෙක්ක රතනම්පි සමවෙන්න අනික් රත්නය තමයි ආර්ය රත්නයට අයිති අසහික්ෂ රත්නය නැත්නම් අසේක රත්නය. අසේක රත්නය කියන්නේ ආශ්‍රව ක්ෂය කරලා ඉවරයි, තවදුරටත් හික්මෙන්න දෙයක් නැති අරිහත් ඵලයට පැමිණි උත්තමයන් වහන්සේලා. මේ විදිහට සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන මාර්ග හතරත් සෝවාන්, සකදාගාමි, අනාගාමි කියන ඵල තුනත් කියන මාර්ගඵල හතරපත් වෙච්ච උත්තමයෝ සීක නම් වෙනවා. අරිහත් ඵලයටපත් වෙලා තවදුරටත් කළ යුත්තක් නැති කතං කරණීයන් නාපරං ඉත්තත් ආයාති පජානාති ආදී වශයෙන් සඳහන් වෙන කළ යුතු කිසකර අවසන් වුණු ආශ්‍රවක්ෂය කර රහතන් වහන්සේලා අපි හඳුන්වනවා සෛක්ෂ කියලා. බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේලා අයත් වෙන්නෙත් අසෛක්ෂ ගණයට. අසේක රතනම්පි දුවිදං. මේ අසේක රත්නය දෙආකාර වෙනවා. කොහොමද? සුඛ විපස්සක සමතයානික වශයෙන්. සුස්ක විපස්සක සහ සමතයානික වශයෙන්. සුඛ විපස්සක කියන්නේ සමත භාවනාව තුළින් ධාන නොලබා විපස්සනා භාවනා මාර්ගයේ ඔස්සේ කනික සමාධිය උපදවාගෙන එහි පිහිටා සිටගෙන විපස්සනා භාවනාව දියුණු කිරීම තුළින් නිර්වාණය සාක්ෂාත් කරගත්ත රහතන් වහන්සේලා අපේ චක්කුපාල රහතන් වහන්සේ වැනි. සමතයානික කියන්නේ ධාන උපදවලා ඒ ධාන පාදකටගෙන චිත්ත විසුද්ධිය ගොඩනගාගෙන එය සම්මාසනය කරමින් විපස්සනා වඩලා අරිහත්වයටපත් වෙච්ච උතුමයන් වහන්සේලා. සමතයානික රතනම්පි දුවිදං ශාවක පාරමීපත්තං අපත්තංච. සමතයානික රතනයත් දෙආකාර වෙනවා. ඒ තමයි ශාවක පාරමිතාවන්ට පැමිණි සහ නොපැමිණි වශයෙන්. ඒ කියන්නේ ශ්‍රාවක තනතුරු ලැබීම පිණිස අවශේෂ පාරමී ගුණ ධර්මයන් වඩපු සහ එසේ තානාතර නොලබා නමුත් අරිහත්වය සාක්ෂාත් කරගත්තු උත්තමයෝ හැටියට. තත්ත ශාවක පාරමීපත්තං අග්ගමක්ඛායති. අතරින් ශ්‍රාවක පාරමිතාවන්ට සම්පූර්ණ කරගත්තු උත්තමයෝ තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. කස්මා ගුණ මහන්තාය. කුමක් හින්දාද? ගුණ මහත්වය නිසා. ශාවක පාරමීපත්ත රතනතෝපි පච්චේක බුද්ධ රතනං අග්ගමක්ඛායති. ඒ වගේම ශ්‍රාවක පාරමී ප්‍රාප්ත උත්තමයන් අතරිනුත් පච්චේක බුද්ධ රත්නය අග්‍ර වෙනවා. මෙතන ශ්‍රාවක පාරමී කියන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ තක්වා ගමන් කර පාරමී සම්පූර්ණ කර අසෛක්ෂ පුද්ගලයන් හැර අනිකුත් සියලු දෙනා ඒ අතරින් පච්චේක පසේ බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා සඳහන් වෙන. කස්මා කුමක් හේින්ද? ගුණ මහන්තතාය, ගුණ මහත්වය නිසා. සාරිපුත්ත මොග්ගල්ලාන සදිසාපි අනේක සතා ශාවකායේ කස්ස පච්චේක බුද්දස්ස ගුණානං සතභාගම්පි නෝපේති. සාරිපුත්ත මොග්ගල්ලානාදී මහරහතන් වහන්සේලා 100,000 ගණනක් ගත්තත් උන්වහන්සේලා එක පසේ බුදුරජාණන් වහන්සේලාගෙන් 100න් කොටසක් තරම්වත් පටින්නේ නැත කියනවා. පච්චේක බුද්ධ රත්නතෝපි සම්මා සම්බුද්ධ රතනං අග්ගමක්ඛායති.
ඒ පච්චේක බුද්ධ රත්නයට ගෙනුටත් වඩා සම්මා සම්බුද්ධ රත්නය අග්‍ර වෙනවා, ශ්‍රේෂ්ඨ වෙනවා. කස්මා කුමක් හේින්ද? ගුණ මහන්තතාය, ගුණ මහත්වේ නිසා. සකලම්පි ජම්බුදීපම් පූරෙත්වා පල්ලං කියන පල්ලංකං ගට්ටෙන්තා නිසින්නා පච්චේක බුද්ධා ඒකස සම්මා සම්බුද්දස්ස ගුණානං නේව සංකං න කලං න කලා භාගං උපේති. ඒ වගේම ඒ කුමක් හින්දද මේ දසදහසක් යොදුන් වපසරිය ඇති 500ක් ඔදෙව් පිරිවරාගෙන තියෙන ජම්බුද්වීපය පිරෙන්නට පල්ලංකෙන් පල්ලංකේ කියන්නේ දෙදන මඩල ගැටෙන තරමට ආසන්නී පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉඳලා ඒ පසේ බුදුරජාණන් වහන්සේලාගේ ගුණකඳ එක්කාසු කළොත් ඒ බුදුරජාණන් වහන්සේලා ඒ ගුණකඳ එකම එක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සොරසින් කලාවක්වත් වටින්නේ නැත කියලා සඳහන් කරනවා. උත්තම්පි චේතම් භගවතා භාග්‍යවතුන් වහන්සේ මේ පිළිබඳව සඳහන් කරනවා. යාවතා භික්කවේ සත්තා අපාදාවා පෙය්‍යාලං තථාගතෝ තේසං අග්ගමක්ඛායති. ලෝකේ යම් තරං අපා දෙපා සිව්පා ආදී සත්වයන් සිටනවාදී සියලු සත්වයන් අතරින් තථාගතයන් වහන්සේම අග්‍ර වෙනවා, ශ්‍රේෂ්ඨ වෙනවා ආදී වශයෙන්. ඒවං කේනචිපි පරියායේන තථාගත සමං රතනන්නත්ති. කිසිම පර්යායකින් මෙන්න මේ රතනය තථාගතයන් වහන්සේට වැඩිය ශ්‍රේෂ්ඨයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. හැම අතින්ම ගත්තහම ඒ සියලු දෙනාටම වඩා, සියල්ලෙන් සියල්ලට වඩා තථාගතයන් වහන්සේම පරම ශ්‍රේෂ්ඨ රත්නය වෙන නිසා, වෙනත් රතනයක් නොමැති නිසා. තේනාහ භගවා නනෝ සමං අත්ති තථාගතේන. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ යං කිංචි විත්තං ඉදවා හුරංවා සග්ගේසු ආයං රතනම් පනීතං නනෝ සමං අත්ති තථාගතේන. ඒ යං කිසි මෙලොව වෙනත් ලෝක ස්වර්ගයක කිසියම් රත්නයක් පවතිනවද? ඒ කිසිදු රත්නයක් හා සමානව කිසිදු රත්නයක් නනෝ සමං අති තථාගතේන ඒකාන්තයෙන් තථාගතයන් වහන්සේ හා සමාන වූවක් නැත කියලා රත්න සූත්‍රයේ ප්‍රකාශ කරන්නේ. ඒවං භගවා බුද්ධ රතනස්ස අඤ්ඤේහි රතනේහි අසමතං වත්වා. මෙසේ භාග්‍යවතුන් වහන්සේ බුද්ධ රතනේහි අන්‍ය රතන හා අසමාන භාවය දේශනා කොට ඉදානි තේසං සත්තානං uppන්න උපද්ද උපසමනත්තං. දැන් ඒ සත්වයන්ට උපන් උපද්‍රව දුරු කිරීම පිණිස නේව ජාතින් න ගොත්තං න කෝලපුත්තියං න වන්න පොක්කරතාදීන් නිසාය. බුදුරජාණන් වහන්සේගේ ජාතිය, ගෝත්‍රය, කුලපුත්‍ර භාවය, වර්ණ සම්පත්තිය ආදිය මත පිහිටා නෙමේ අපිචකෝ අවිච්චි මුප්පාදාය භවග්ග පරියන්තේ ලෝකේ සීල සමාධි කන්දාදීහි ගුණේහි බුද්ධ රතනස්ස අත්සදිස භාවං නිස්සාය සච්ච වචනේන පයුජ්ජති. බුදුරජාණන් වහන්සේ අවීචිහි පටන් භවාග්‍රය දක්වා සියලු ලෝකයන්හි සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශනාදී අනේක ගුණයන්ගෙන් බුද්ධ රත්නයේහි අන්‍ය රතනයන් හා අසමාන භාවය කියන මෙන්න මේ කරුණෙහි පිහිටා
සත්‍ය වචනය යොදා ගන්නවා මේ සත්වයන් උපද්‍රවයන්ගෙන් මුදවා ගැනීම පිණිස. ඉදම්පි බුද්ධේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යනුවෙන් දේශනා කිරීමෙන්. මෙතනදී අර්ථය එන්නේ මෙහෙමයි. ඉදම්පි ඉදං ඉදවා හුරංවා සග්ගේසුවා යංකින්චි අත්ති විත්තං වා රතනං වා. ඉදම්පි කියලා කියන්නේ මිහි වේවා වෙනත් ලෝක වේවා ස්වර්ගයේ හෝවා යම්කිසි සම්පත්තියක් හෝ රතනයක් හෝ වේද. තේන සද්දින් තේහි ගුණේහි අසමත්තා බුද්ධ රතනං පනීතං. ඒ සම්පත්තියක් වෙනවා නම් යම්කිසි රතනයක් වෙනවා නම් ඒ සියලු සම්පත් රතන හා සංසන්දනය කරද්දී බුද්ධ රත්නය හා සමග සංසන්දනය කරද්දී ඒ ගුණයන්ගෙන් බුද්ධ රත්නය හා කිසිවක් සමාන නොවන බැවින් බුද්ධ රතනම් පනීතං බුද්ධ රත්නයම ශ්‍රේෂ්ඨයි. යති ඒතං සත්‍යං යම් කලක එම සත්‍ය පවතිනවද ඒතේන සච්චේන ඒ සත්‍යානුභාවයෙන් ඉමේ සම්පානී නම් මේ සත්වයන්ට සුවත්ති හෝතු යහපතක් වේවා. සෝබනානං අත්තිතා හෝතු යහපත් දේන් ඔවුන්ට නැත්තම් යහපත ඔවුන් වෙත වේවා කියන අර්ථය තමයි මේ කියවෙන්නේ. ආරෝගතා නිරුප්පද්දවතාති. මෙතන සෝබන දේ යහපත් දේ කියන්නේ මොකද්ද? නිරෝගී භාවය, නිරුපද්‍රිත භාවය ආදී යහපත් දේ උන්ට වේවා. එත්තච එහිද යතා යම්සේ චක්කුංකෝ ආනන්ද ශුඤ්ඤං අත්තනීයේවාති ඒව මාදීසු. ආනන්දය ඇස ආත්ම ස්වභාවයෙන් හෝ ආත්මය එහි පිහිටියේ කියන ස්වභාවයෙන් හෝ ශූන්‍ය වේද ආදී වශයෙන් සංයුත්ත නිකාය සලායතන සංයුත්ත ආදී දැක්වෙන්නේ කොයි විදිහටද? ඒව මාදීසු ඒ වගේ තැන්වලදී සමානව ඒ වගේ තැන්වල අත්භාවේනවා අත්තනීය භාවේනවාති අත්තෝ ආත්ම භාවයෙන් අත්තේනවා අත්තනීයේනවා කියන්නේ ආත්ම ස්වභාවයෙන් හෝ එහෙම නැත්නම් ආත්මෙහි පිහිටියේ යන ස්වභාවයෙන් හෝ කියන අර්ථයයි. ඊතරතාහි චක්කු අත්තාවා අත්තනියං වාති අපරිසිද්ධමේව සියා. එහෙම නැත්නම් ඇස ආත්මේ වීම හෝ ආත්මයේ පිහිටි දෙයක් වීම හෝ ප්‍රතික්ෂේප නොවුවා වන්නේය කියලා සඳහන් වෙනවා. මේක උපමාවක්. මේ විදිහට ඒවං රතනං පනීතන්ති මෙසේ රතනං පනීතයින් යයි කිව් කල්හි රතනත්යං සමාවෙන රතනත්තං පනීතං රතන භාවෝ පනීතන්ති අයමත්තෝ වේදිතබ්බෝ. රතනාර්ථය ප්‍රනීතය රතන භාවය ප්‍රනීතය කියන අර්ථය දත යුතුයි කියන. ඊතරතාහි බුද්ධෝ නේව රතනන්ති සිජ්ජේ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ රත්නයක් කියන කාරණේ වෙන්නේ නැත කියලා කියනයි සඳහන් කරන්නේ. මෙහිමයි බුදුරජාණන් වහන්සේ පමණක් නෙමෙයි රතනය වෙන්නේ, තවත් රතනයන් පවතිනවා. ඒ රතනයන්ගේ යම් රතන භාවයක් තියෙනවා නම්
රතනාර්ථයක් තියෙනවා නම් රතන ස්වභාවයක් තියෙනවා නම් එයත් තථාගතයන් වහන්සේ තුල තියෙනවා. නමුත් ඒ රතනයනුත් බුද්ධ රතනයත් සංසන්දනය කරද්දී බුද්ධ රතනය ප්‍රණීතයි කියන අර්ථය තමයි මේන් කියවෙන්නේ. ප්‍රණීතයි කියන්නේ ශ්‍රේෂ්ඨයි, උදාරයි කියන අදහස. ඊතරතාහි සමවෙන්න නහි යත්ත රතනං අත්ති තං රතනන්ති සිජ්ජති. යම් තැනක රත්නයක් පවතීද එය රතනයක් කියන්න සිද්ධ නොවේය. යත්තපන චිත්ති කතාදේනි අත්ත සංඛාතං යේනවා තේනවා විදිනා සම්බන්ධගතං රතනත්තං අත්ති යස්මා තන් රතනත්ත මුපාදාය රතනන්ති පඤ්ඤා පීයති තස්මා තස්ස රතනත්තස්ස අත්තිතාය රතනන්ති සිජ්ජති. එතකොට යම් තැනක රත්නයක් පවතිනවද මණිකක් තියනවද එයින් රතන යන්න සිද්ධ වෙන්නේ නැහැ. යම් තැනක චිත්තාකර්ෂණීය භාවය ආදී සංඛ්‍යාත ගුණ ඒ ආකාරයෙන් රතනාර්ථය පවතිනවාද අන්නේන් රතනාර්ථය කරන කොටගෙන රතනයයි ලෝකයා පවසනවා. මණික නිසා නෙමෙයි රතන භාවය සිද්ධ වෙන්නේ. රතනයන්ගේ තියෙන අර කියූ ගුණ කඳ නිසා ගුණ ඇති බව නිසා තමයි දෙයක් රතන බවට පත් වෙන්නේ. සා බුදුරජාණන් වහන්සේ මණිකක් නෙවෙයි, නමුත් මණිකක් සතු ගුණයන් තථාගතයන් වහන්සේ හා සතුයි. ඒ ගුණයන්ගෙන් තථාගතයන් වහන්සේ පරම ශ්‍රේෂ්ඨ වෙනවා. අතවා ඉදම්පි බුද්ධේ රතනම් පනීතන්ති. තවද ඉදම්පි බුද්ධේ රතනම් පනීතං යනු ඉමිනාපි කාරණෙන් මෙන්න මේ කාරණියොත් බුද්ධෝව රතනන්ති බුදුරජාණන් වහන්සේමයි සමාවෙන්න බුදුරජාණන් වහන්සේමයි රතනය වෙන්නේ. ඒවම් පෙත්තත්තෝ වේතබ්බෝ මේ විදිහටත් අර්ථය සැලකිය යුතුයි කියලා කියනවා. උත්තමත්තතාය ච භගවා ඉමාය ගාතාය රාජකුලස්ස සොත්ති ජාතා බයං වූපසන්තං. මේ භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාව දේශනා කරනවත් සමගම රජ කුලයට යහපත උදා වුණා, බය දුරු වුණා කියලා සඳහන් වෙනවා. ඉමිස්සා ගාථාය ආනා කෝටි සතසහස්ස චක්කවාලේසු අමනුස්සේහි පටිග්ගහිතම්. මේ ගාථාවේ ආඥාව කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් විසින් පිළිගත්තා කියලා සඳහන්